කොරෝනා මර්ධනය මේ තරමට අපි අර අල්ලගෙන ඉන්නේ රජයේ සැලසුම් එවැගේම ආරක්ෂක අංශවල සහයෝගය සහ ජනතාව ලබා දුන් ජනතාව ලබා දුන් අනුබලය මේ ආදී කාරණා සියල්ල නිසා තමයි අපි දියුණු රටවල් මේක ඉදිරියේ දනගහද්දී අපි මේක මේ තරමට ජයග්‍රාහීව මේ තරමට මේක මර්ධනය කරමින් අල්ලගෙන ඉන්නේ. දැන් එතෙන්දී ආරක්ෂක අංශ ත්‍රිවිධ හමුදාව ලබා දුන් සහාය විවිධ මට්ටමින් ඔවුන්ට කළ නොහැක්කක් නොමැති ත්‍රිවිධ හමුදාව මේ ඕනෑම අභියෝගයක් බාර ගන්නට සූදානම්. ඒ අතර ගුවන් හමුදාවත් එය එලෙසම ඉටු කරන්නට Tamanගේ වපසරිය තුල බොහෝ ක්‍රියාකාරකම් කළා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු CBRN පක්ෂාංගය මේ විස බීජ හරණ ක්‍රියාවලිය අපේ රටේ බොහෝ මහජනතාව ගැවසෙන එවැගේම ආර්ථිකමය වශයෙන් වැදගත් ස්ථාන රැසක සිදු කරන්නට වුණා. ඒකට එක උදාහරණයක් තමයි කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ ආදී තැන්. දැන් අද උදෑසන ඔවුන්ගේ මේ පක්ෂාංගය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේද විශේෂයෙන්ම බොහෝ දෙනෙක් යන එන සංචරණ මේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මාධ්‍ය කටයුතු සඳහා යන එන අපේ ප්‍රවාහන සේවයේ රථ සියල්ල විස බීජ හරණයට ලක් කරමින් රූපවාහිනී පරිශ්‍රයේද විස බීජ හරණ කටයුතු ක්‍රියාත්මක කරන්නට වුණා. අපි විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ CBRN පක්ෂාංගයට අපේ කෘතවේදීත්වය පළ කරන්න ඕනේ. ජාතික රූපවාහිනී සභාපතිතුමන්, අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ ඔවුන් ලබා දුන් ඒ ප්‍රශංසනීය දායකත්වයට. ඉතින් අපි හිතවතුනි මේ නුගසෙවන වැඩසටහන තුළ ඔවුන් අද රූපවාහිනියට ආ මොහොතේ මේ CBRN ගුවන් හමුදාවේ CBRN පක්ෂාංගයේ අනදින නිලධාරී තුමන් වන වින් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා මහත්මයා සමග සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා මේ පක්ෂාංගය මේ කොරෝනා මර්ධනය සඳහා විස බීජ හරණය ආදී කටයුතු සඳහා පළමු ප්‍රතිචාර දක්වන කණ්ඩායමක් හැටියට ක්‍රියා කළ ආකාරය පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේ ඒ කණ්ඩායම් එකතු වෙලා විස බීජ හරණයට අවශ්‍ය මූලික සූදානම වන ආකාරය තමයි දකින්නේ. එහි කිසියම් විනයක් තිබෙනවා, කිසියම් විද්‍යානුකූල බවක් තියෙනවා. ඔවුන්ගේ ආරක්ෂණ උපකරණ සහ කට්ටල නිසි පරිදි භාවිත කළ යුතුයි. ඒ සියල්ල සමග තමයි ඒ කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් එහෙමනම් මැදිරියේ වාඩි වෙලා ඉන්නවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ CBRN පක්ෂාංගයේ අනදින නිලධාරී වින් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා මහත්මයාණන්. අයිබෝන් ඔබතුමාන්ට. අයිබෝන් අසල්. ශ්‍රී ලංකා මම දන්නා පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තමයි CBRN පක්ෂාංගය ගුවන් හමුදාවේ තමයි ඉතිහාසයේ පළමු වතාවට ආරම්භ කරන්නේ. මම කැමතියි ඉතිහාසයෙන්ම පටන් ගන්න. ඔව් අසල්. ඉස්සලම ඒ කියන්නේ CBRN බලගඩයක් විදියට අපි පුහුණුවක් වෙන්නේ අපි 2008 ඉඳන් පුහුණු වෙනවා. නමුත් බලගණයක් විදියට අපි පුහුණු වෙන්න ගන්න ඒ කියන්නේ අපි ස්ටැබ්ලිෂ් වෙන්න ගන්න. ඒ කියන්නේ ස්ථාපිත කරන්න ගන්න 2016 දී. හැබැයි මේකේ ඒකේ අපේ රික්වයර්මන්ට් එක, ඒ කියන්නේ අපිට තියෙන අවශ්‍යතාවයන් සපුරෙන්නේ මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක. මොකද අතරම CBRN බලගණයක් කියන්නේ රසායනික අපි කෙමිකල්ස් කියලා කියනවා. ඒක බයොලොජිකල් ජීව විද්‍යාත්මක. ඊට පස්සේ ආරකින් අපි රේඩියොලොජිකල් කියලා කියනවා. කියන්නේ විකිරණශීලී ප්‍රභාවයන්, ඊට පස්සේ න්‍යෂ්ටික and පුපුරණ ද්‍රව්‍ය. ඔය එකතුවක් තමයි මේ CBRN බලගණයේ එකතුව. ඉතින් මේ CBRN බලගණය 2016 වර්ෂයේදී පටන් ගන්නවා රටේ අවශ්‍යතාවය මත. ඒ වකට හිටපු ගුවන් හමුදා පුතුමා සහ ඒ වකට හිටපු ගොඩබිම ආරක්ෂක අධ්‍යක්ෂ ගොඩබිම ආරක්ෂක නිලධාරීතුමා ඒ පටන් ගන්න අවදී සිටියේ. දැන් 2016න් පස්සේ අපිට මේක අපි ඇත්තටම මේක ටිකක් පෙනෙන්නේ නැති යුද්ධයක්. ඒ පෙනෙන්නේ නැති යුද්ධයක්. ඉතින් ඒකට අපි හුඟක් වෙලාවට අපේ ළමයිගේ කැපවීම, එතකොට අපි ඉනිෂියලි ඒ කියන්නේ මූලිකව අපි මේකට යොදාගත්තේ නිලධාරීන් 3 දෙනෙක්, සෙසු නිලයන් 24ක්. මේගොල්ලෝ ගුවන් හමුදාවේ අවුරුදු 5කට වැඩි සේවය කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මේගොල්ලන්ගේ තියෙනවා විවිධ ඒ කියන්නේ ට්‍රේඩ්, ඒ කියන්නේ බ්‍රාන්චස්. ඒ වගේ එකතුවක් තමයි මේ අපි එකතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම බෝම්බ නිෂ්ක්‍රිය අංශය, එතකොට ගිනි නිවීම අංශය, ඊට වෛද්‍ය අංශය, තව සැපයුම් අංශය, ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි IT අංශය. ඒ එකතුවක් එක්ක තමයි අපි 2016 වසරේදී CBRN බලගණය ස්ථාපිත කරන්නේ. හැබැයි මේක ගුවන් හමුදාට 2016 අලුත් කටයුත්තකුත් නෙමෙයි. නමුත් අපි 94න් පස්සේ
අපේ හුඟක් වෙලාට ගිනි නිවීමේ අංශවල ටිකක් ඇඩ්වාන්ස් ට්‍රේනින් පැත්ත කරගෙන යනවා හස්මැට් කියලා, hazardous material and toxics කියලා. ඉතින් ඒකට පුරුදු වෙන ගමන් තමයි මමත් ඒ අංශයේ හිටපු කෙනෙක්. තමයි මේකේ වැදගත්කම අපිට 2008 වෙනකොට හැංගී ගියා. ඊට පස්සේ අපේ ඒක කළමනාකරණය කරලා පිරිස පුහුණු කරලා 2016 වෙනකොට අපි මේක පටන් ගත්තා. හොඳයි. දැන් CBRN මේ කණ්ඩායම අපි කියනවා අර පළමු ප්‍රතිචාර දක්වන්නන් කියලා. දැන් මේක සඳහා ක්‍රියා කරන සමාජිකයෙකු පුහුණු කරන්න කොච්චර වෙහෙසක් ගන්නවද? ඇත්තටම ලෝකයේ ෆස්ට් රෙස්පොන්ඩර්ස් කියන්නේ ඒ කියන්නේ මේ විෂයන් පහට ෆස්ට් රෙස්පොන්ඩර්ස් කියලා තමයි අපි කියන්නේ පළමු ප්‍රතිචාර කණ්ඩායම. ඒතර ෆස්ට් රෙස්පොන්ඩර් කෙනෙක් සාමාන්‍යයෙන් ට්‍රේනින් කරන්නේ එයා කියන්නේ සාමාන්‍ය අපි ආස්වාස ප්‍රාස්වාස කරන වාතයට අමත ඒක නිදහසේ ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. එයා හැමදෙස්සෙම එක්ක මාස්ක් එකක් එක්ක මුඛ ආවරණයක් නැත්නම් ඔක්සිජන් ටැංකියක් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන SCBA කියලා self containing breathing apparatus කියලා ඒකක් පාවිච්චි කරන කෙනෙක් විනාඩි 20ක් ඒ කියන්නේ විනාඩි 20ක් ඒකේ ඉන්නවා කියන්නේ පැය 3ක වෙහසක් වැඩ කරන මිනිස්සු කටයුත්තක් නෙමෙයි. එහෙමයි. ඔව්. එතකොට දැන් මේගොල්ලන්ග රෙස්පොන්ඩර්ස් ෆස්ට් රෙස්පොන්ඩර්ස් ලාගේ දැන් අපි ඇත්තටම ඔය කියන්නේ කිමිකල් අපි අතන මේක යුදමය වාතාවරණයකට පුරුදු වෙන කණ්ඩායමක්. මොකද ලෝකයේ ඉතිහාසය ගත්තොත් එහෙම 1914 මේ යුද්ධය පටන් ගන්න පළවෙනි ලෝක යුද්ධයත් එක්ක. එතකොට අපිට මතක් කරොත් එහෙම ෆිස්ට් හාබර් කියන විද්‍යාඥයා එයා තමයි මේක එයා ජර්මනුවෙක්. එයා තමයි මේක අපිට අඳුන්වලා දෙන්නේ ක්ලෝරින් පොස්ටින් කියන එකක් එළියට එවලා මේකෙන් මිනිසුන්ට හිතක් කරන්න පුළුවන් කියලා පළවෙනි ලෝක යුද්ධයේදී. ඉතින් ඊට පස්සේ මේක ලෝකෙට අලුත් දෙයක් නෙමෙයි 1914න් පටන් ගන්න මේ යුද්ධේ දිගටම එක එක අවස්ථාවල සතුරු මිතුරු ත්‍රස්තවාදී කණ්ඩායම් එක එක විදියට පාවිච්චි කරා. ඉතින් හමුදාවක් විදියට ගුවන් හමුදාව විශේෂයෙන්ම අපි හැම දෙයකටම ලෑස්ති වෙලා ඉන්න ඕනේ. මොකද හමුදාව ඊළඟ තප්පරේ හැමදේම සූදානම්ින් ඉන්නේ. ඉතින් ඒ හින්දා තමයි ගුවන් හමුදාවේ දැන්ට ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් නිලධාරිතුමා සහ මණ්ඩලික නිලධාරිතුමා ඒ වගේම ගුවන් හමුදාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සහයෝගයෙන් තමයි අපි මේ තත්ත්වයට ඒ කියන්නේ 2016 ඉඳන් මේ වෙනකම් මේක රැකගෙන යන්නේ. දැන් ශ්‍රී ලංකාව COVID-19 පැරදවීම සඳහා මෙහෙයුම් දියත් කරලා තියෙන්නේ. අපි අපේ රට ආරක්ෂා කර ගැනීම සඳහා මේ මොහොතේත් මේ නොපෙනෙන යුද්ධයත් එක්ක අපිව ආරක්ෂා කර ගැනීම අර ආරක්ෂකාංශ සහ පොලිසිය ඇතුළු මේ සමාජිකින් සෞඛ්‍ය අංශ සමග එකතු වෙලා බොහොම ප්‍රශංසනීය වෑයමක් දුෂ්කර වෑයමක් ගන්නා මොහොතක ඉන්නේ. අපි කැමතියි මේ කොවිඩ් මැඩ පැවැත්වීමේ කටයුත්ත සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මේ CBRN පක්ෂාංගය තුලින් ලැබෙන දායකත්වය මොකක්ද කියලා දැනගන්න. ඔව් අසල ඉස්සලාම අපි කරේ අපි මේක අලුත් දෙයක් කියන්නේ ජනවාරි වල අපිට පළවෙනි එක වුහාන් මිෂන් එක. ඒක බාර දුන්නා අපේ ගුවන් හමුදාපතිතුමා. ඊට පස්සේ අපි ඊට ඉස්සෙල්ලා සිට සහ ඊට පසුව අපි කරේ අපි රටවල් මේක දරුණුවට ව්‍යාප්ත වෙච්ච රටවල්. ඒ රටවල් හතරක් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය WHO වල දුන්න රෙකමෙන්ඩේෂන් අපි එක්කව කරලා අපි රිසර්ච් එකක් කරා මේක අපිට අවශ්‍ය විදියට හදාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එimhe චීනය, දකුණු කොරියාව, ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදයේ. ඉතින් මේ වගේ තියෙන මොකද මේක පළමුවෙන්ම මේකේ ප්‍රකාශයක් කරේ ඒ කියන්නේ USA වල තියෙන යුනිවර්සිටි එකක් මේක ව්‍යාප්ත වුණොත් මෙච්චර ගාණක් මැරෙනවා කියන එක. ඉතින් ඒගොල්ලන්ගේ ඩීටේල්ස් තරම් මේ පහ අපි අරගෙන අපි රිසර්ච් එකක් කරා මේක අපිට මොකද්ද අපේ තියෙන ප්‍රිවෙන්ෂන් මෙතඩ් මේකට අපි ගන්න පුළුවන් කියලා. ඒකේ අරගෙන තමයි අපි මේ කොවිඩ් වලට පෙළඹෙන්න ගත්තේ. මේක ඊට අමතරව අපේ සෞඛ්‍ය සංවිධාන, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන සෞඛ්‍ය ආයතන, එතකොට ඒගොල්ලන්ගේ තියෙන පළපුරුද්ද සහ ඒගොල්ලන්ගේ දැනුම අපි අතරට ගත්තා. මේ 6 එක්කව කරලා තමයි අපි ඇත්තටම අපිට ආවේනික, ඒ කියන්නේ CBRN එකට ආවේනික
කොහොමද අපි මේක කරන්නේ කියන එක පිළිබඳ දැනුමක් ගත්තේ. දැන් දැන් අපි කැමති CBRN පක්ෂාංගයේ ගුවන් හමුදාවේ මේ වෙනකොට මේ කටයුත්තේදී මේ අපිට ආරංචි ශ්‍රී දළදා මාලිගාව එතකොට බණ්ඩාරනායක ගුවන් තොටුපළ ආදී බොහෝ තැන්වල මේ Tamanගේ ක්‍රියාකාරකම් හරහා මේ විස බීජ හරණය ආදී කටයුතු වලට දායක වෙලා තියෙනවා කියලා මම කැමති විශේෂ තැන් කීපයකුත් හඳුනා ගන්න. ඒක ඇත්තටම අපි ඒ කියන්නේ විෂ බීජ ඒ කියන්නේ අපි ඇත්තටම මේක වෛද්‍යවරයෙක් කියනවා නම් මේ කියන්නේ ඩිස්ඉන්ෆෙක්ෂන් කියලා. ඒ කියන්නේ ඉන්ෆෙක්ට් වෙච්ච එකක් ඩිස්ඉන්ෆෙක්ට් කරනවා. නමුත් CBRN බටෙක් විදිහට අපි කියන්නේ ඔක කියන්නේ ඩිකන්ටැමිනේෂන් කියලා. ඒ කියන්නේ කන්ටැමිනේට් වෙච්ච එකක් ඩිකන්ටැමිනේෂන් කරනවා. ඉතින් අපි ඇත්තටම අපේ ගුවන් හමුදාපතිතුමාගේ මැදිහත් වීම මත අපි දැනට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඒ කියන්නේ සියලුම ගුවන් යාන ඒකේ තියෙන. ඒ කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තියෙන දැනට ගුවන් යාන 27ක් තියෙනවා. ඒ 27 මේ වෙනකොට රටවල් වලින් ආපු මගින් 3700ක් විතර ඒගොල්ලන් ඒ කියන්නේ නිරෝධායන කටයුතු කරලා අපි යුද හමුදාවට බාර දෙනවා ඒ කියන්නේ ක්වොරන්ටයින් සෙන්ටර්ස් වලට අරන් යන්න කියලා. ඊට අමතරව අපි පොදු ස්ථාන ඒ කියන්නේ අලුත්ගම ඒ කියන්නේ පොදු ස්ථාන කරන් ගියා ගොඩක් අලුත්ගම බේරුවෙල කළුතර ඊට අමතරව පූජනීය ස්ථාන ඒ කියන්නේ අපි ලංකාවක් විදිහට අපි පූජනීය ස්ථානවල ලොකු කැපවීමක් තියෙනවා. ඉන්ද දළදා මාලිගාව කළුතර බෝධීන් වහන්සේ. ඉතින් ඒ ටික අපි ගොඩක් වෙලාට කරගෙන ගියා. එතන ගුවන් හමුදාපතිතුමාගේ අනුදැම මොකද නිතරම ගුවන් හමුදාපතිතුමා නිතරම කතා කරලා මට කියනවා මේ ටික කරන්න කියලා. ඒ අනුදැනුම මත කරගෙන ගියා. හොඳයි. ඒ ස්ථාන තමයි ඔබ මේ දකින්නේ විස බීජ හරණ කටයුතු බොහොම කැපවීමෙන් කරන ආකාරය. ඒ වගේම වින් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා මහත්මයාගෙන් දැනගන්න කැමතියි. දැන් අර ජනවාරි වල මේ වූහාන් වල හිර වෙලා හිටපු සිසුන් 30 දෙනා මේ රටට ගෙන්වා ගැනීමේ කටයුත්තේදී ඒ අභියෝගයේ ටාස්ක් එක බාර දෙන්නේ මේ ගුවන් හමුදාවට මම හිතන්නේ වැඩි වගකීම ඔබ කණ්ඩායමට. කොහොමද මේ අභියෝගය ජයගන්නේ? අතරම ජනවාරි 27 සහ 30 යන දිනයන් ගුවන් හමුදාපතිතුමා කතා කරා මේක අපිට කරන්න පුළුවන් අරගෙන කරන්න කියන එක. එතකොට ඒ වෙනකොට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඒකේ ප්‍රධාන කපිතාන්වරු දෙදෙනෙක් ගියා. කැප්ටන් චමින්ද සිල්වායි කැප්ටන් අනුෂ්ක ජීවන්දරයි. මට නිතරම කතා කරා මේකේ ඒගොල්ලන්ට තියෙන මේගොල්ලන්ට ඒක ගැන පුහුණු වීමක් අවශ්‍යයි කියලා. ඉතින් අපි මේ පුහුණු වීම මම හිතන්නේ මේ වෙනකොට ඒ සියලු දර්ශන දකිමින්ම අපිට කතා කරන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ පුහුණු වීමක් අවශ්‍යයි කියලා. ඉතින් ඒගොල්ලන්ට අපි මේ පුහුණු වීම කරා. අතර මේක ලංකා ඉතිහාසයේ කරන පළමුවන ජීව විද්‍යාත්මක ඒ කියන්නේ ඔපරේෂන් එක. ඒ කියන්නේ බයොලොජිකල් ඔපරේෂන් එක. ඉතින් මේක කවුරුත් අපේ මිනිසුන්ට ඇත්තටම මේ හැඟීමක් තිබෙත් නෑ මේ වගේ දෙයක් අපි කරනවාද කියලා. ඉතින් අපි කරේ ඒ ජනවාරි 31 උදේ ගුවන් හමුදාපතිතුමා කතා කරලා අපිට දෙන උපදෙස් ටික දුන්නා. ඒකයි අධ්‍යක්ෂක සෞඛ්‍ය සේවා එතුමාත් එක්ක අපි මත්තලට ගිහිලා මේ ඔපරේෂන් එක ප්ලෑන් කරා. මත්තලදී ඇත්තටම 33ක් ඒ කියන්නේ කුඩා දරුවන් 4 දෙනෙක් සමග 29 දෙනෙක් එහෙන් එන්න ලෑස්තිලා හිටියා. ඉතින් ඒගොල්ලෝ ලංකාවට ආවේ පෙබරවාරි 1 වෙනිදා උදේ 4:42ට අපේ තියෙන 3:30 ගුවන් යානයකින්. ඉතින් ඒ වෙනකොට අපේ ගාව තිබුණ මේ චේම්බර්ස් ඒ කියන්නේ චේම්බර්ස් ටික අපි රෙඩි කරගෙන අවශ්‍ය කටයුතු ටික කොහොමද කරන්න කියන එකට මේවා කරලා තිබේ. හැබැයි තව දෙයක් කියන්න ඕන අසෙල මේවට පාවිච්චි කරන කෙමිකල්ස් ඒ කියන්නේ සොලියුෂන්ස් දියර වර්ග මේ ඔක්කොම ගුවන් හමුදා විසින් නිර්මාණය කරන ඒවා. ඊට අමතරව මේවට පාවිච්චි කරන ඇඳුම් ඒ කියන්නේ අපි දැන් බයොලොජිකල් හසාඩ් එකකට ජීව විද්‍යාත්මක දෙයකට පාවිච්චි කරන ඇඳුම් ඔක්කොම අපි විසින් නිර්මාණය කරගත්ත දේවල්. මේවා අපිට රටකින් අපි ගෙනාපු ඒවා නෙමෙයි. ඉතින් හැබැයි චේම්බර්ස් පවා දැන් අපි විසින් නිර්මාණය කරගෙන ඉන්නවා. ඉතින් ඒවා අපි දැනටත් අපි පාවිච්චි කරන සොලියුෂන්ස් ඒකට වුහන් මිෂන් එකේ පාවිච්චි කරපු ඒවා අපි විසින් නිර්මාණය කරගත්ත දේවල්. ඉතින් අපි මම හිතනවා සාර්ථක අපිට හම් වෙච්ච මිෂන් එක සාර්ථක කරා කියන එක මොකද අපි ඒක කරලා ඉවරලා අපි යුද හමුදාවට බාර දුන්නා ක්වොරන්ටයින් කරන්න කියලා. ඒකට ඒ කියන්නේ දවස් 14ක් ක්වොරන්ටයින් කරගෙන ගියා. ඉතින් හැබැයි මේ මිෂන් එකේදී අපිට කිසිම
මේකේ තියෙනවා කොටස් 6කට බෙදලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ෆස්ට් රෙස්පොන්ඩර් කෙනෙක් විදිහට කොටස් 6කට බෙදනවා අපේ තියෙන ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ බයොලොජිකල් හසාඩ් එකක් අපි ඩිකන්ටැමිනේෂන් කරන්න ගියාම. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි අපේ එන වික්ටිම් ඒ කියන්නේ මේ ලෙඩේ හැදිච්ච හරි නොහැදිච්ච හරි අපි සස්පෙක්ට් කරන එක්කෙනාව ඩිකන්ටැමිනේෂන් කරන්න ඕනේ. ඊට පස්සේ එයා එන වාහනේ එක්ක ගුවන් යානයක් වෙන්න පුළුවන්. එයා එන මොකක් හරි වාහනේ ඩිකන්ටැමිනේෂන් කරන්න ඕනේ. එතකොට එයා කාපු බීපු මොන හරි දේවල් තියෙනවා නම් බඩු බාහිර ආදී ඒවා ඩිකන්ටැමිනේෂන් කරන්න ඕනේ නැත්නම් ඩිස්පෝස් කරන්න ඕනේ. ඊට අමතරව එයා ඒ පාවිච්චි කරපු දේවල් තව එයාත් එක්ක තව කියන්නේ සෙකන්ඩ් ෆස්ට් කන්ටැමිනේට් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සෙකන්ඩ් කන්ටැමිනේට් වෙච්ච කෙනා නම් ඒගොල්ලන්ව ඩිකන්ටැමිනේෂන් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ඩිකන්ටැමිනේෂන් කරපු වතුර ඒ සොලියුෂන් දාපු මෙයාව බාත් කරපු වතුර ඒවා එන්වයරන්මන්ට් එකට පරිසරයට මුදා හරින්න බෑ. ඒවත් අපි ආයි එන්වයරන්මන්ට් රිලීස් කරන්න ආයි ඩිකන්ටැමිනේෂන් කරන මොකද මේක ආයි පරිසරයට මුදා හැරලා ඉවරලා එතනදී ප්‍රශ්නයක් වුණොත් තව කෙනෙක්ට ඒකක් තියෙනවා. ඊට පස්සේ මේගොල්ලොන්ගේ බඩු බාහිර ආදී අපි එක්කව කරපු වේස් බින් වල නැත්නම් බෑග් වල ඒවා ආපහු හරි විදියට ඩිස්පෝස් කරන්න ඕනේ. මොකද ඒක කවුරු හරි අපේ කෙනෙක් දිගහැරලා කැම જાතියක් බලන්න දිගහැරලා එයාට ඉෆෙක්ට් වෙන්න පුළුවන්. ඊට අමතරව අපේ රෙස්පොන්ඩන්ස්ලා මේකට අපේ බලගණේ කට්ටිය ඩිකන්ටැමිනේෂන් කරන්න ඕනේ. ඉතින් ඔයක නිකන් සාමාන්‍ය ලොකු කියන්නේ මේ මට හිතා ගන්න බෑ දැන් බලන්න අපි සමහරලාට අපි මේකේ මතු පිටින් දකින්න දෙයට අමතරව කොච්චර දාමයක් තියනවද සැලකිලිමත් වෙන්න ඕනේ. අර ඒ අය නහවන වතුර ටික පවා සමහර වෙලාවට කිසියම් අවධානමක් තියෙන දෙයක්. ඒ නිසා ඒකට කරන්නේ මොකක්ද කියන එකට පවා මොනතරම් හිතලා මේක සැලසුම් සහගතව සිදු කළ යුතු සූක්ෂම සහ බොහොම සංයමයෙන් සිදු කර යුතු සියුම් කාරණා කොයිතරම් මේ තුල අන්තර්ගත වෙනවද? මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න දැන් ඔබ පක්ෂාංගයේ සිටින මේ සමාජිකයින්ගේ අත්දැකීම් කොහොමද මේ මෙහෙයුමට එකතු කරගන්නේ? ඇත්තටම අසල මේ අපි දැන් මම අර කිව්වනේ අපි අවුරුදු එකමාරක වගේ කාලයක් මම ඒගොල්ලන්ව ට්‍රේනින් කරනවා. ඒ ට්‍රේනින් වලදී ඔය වගේ මිෂන්ස් අපි ට්‍රේනින් පර්පස් එකේ කරලා තිනවා. ඊට අමතරව මේගොල්ලෝ රටවල් වලට ගොඩක් රටවල් සහභාගී මගේ ගාවින් නිලධාරීන් ඒ කියන්නේ මම ඇතුළුව ගොඩක් ස්විස්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව, චීනය, ඊට අමතරව බංග්ලාදේශ්, ඉන්දියාව, පාකිස්තානය, චෙක් රිපබ්ලික්. ඒ කියන්නේ අපි ඇත්තටම මේක අපි ඇත්තටම ට්‍රේනින් වෙන්නේ පුහුණුව ලබන්නේ බයොලොජිකල් වෙපන් එකකට. නමුත් මෙතනදී අපි දන්නේ නැහැ මේක ඇත්තටම මේක වෙපන් එකක්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් අපි ට්‍රේනින් වෙනවා මොකද මේකේ තියෙන අපේ ළමයි පුරුදු වෙන්නේ ඇත්තටම බැක්ටීරියා, වෛරස් and ෆංගි කියන ඔය කොටස් තුනට. ඉතින් වෛරස් එකක් කියන එකේ ගණයට මේ කොවිඩ් කියන එක වැටෙනාම ඒ කොවිඩ් වලට අපි ට්‍රේනින් වෙලා තියෙන්නේ. නමුත් අපේ තියෙන වෛරස් වලට අපි ට්‍රේනින් වෙනවා කියන්නේ මේක කොරෝනා කියන වෛරස් එකටම ට්‍රේනින් තියෙන වෛරස් ටික SARS, MARS ඔය ඔක්කොන්ටම අපි ට්‍රේනින් වෙලා ඉන්නේ. එතකොට අපි එතනදී අපිට අපහසුයක් වුණේ නැහැ. මොකද මේ ළමයිව මම ට්‍රේනින් අපි ගුවන් හමුදාවක් විදියට මේගොල්ලන්ව ට්‍රේනින් කරලා තියෙන්නේ. ඒ හරි විදියට හරි තැන හරි විදියට කරන්න. ඉතින් ඒකෙදී අපිට අපහසුයක් වුණේ නැහැ මේක මේ කොරෝනා හින්දා මේක කරනවද නැත්තම් තව දෙයක් හින්දා කරනවා. මොකද අපේ බේසික්ස් තියෙනවා සිස්ටම් එකක් සහ අපි ඇඳුම අඳින්නේ දැන් අපි සාමාන්‍යයෙන් කියනවා PPE කියලා. දැන් අලුත් වචනයක් personal protective kit කියලා. නැත්නම් සමහර රටවල් කියනවා මේක PPK කියලා. personal protective kit. ඉතින් ඒක අපි කරගෙන යනවා. ඉතින් ඒකෙදි අපහසුයක් නැහැ. මේගොල්ලෝ අර in detail ඒ කියන්නේ පළවෙනි එකේ ඉඳන් 10 වෙනි එක දක්වා කරන්න ඕන ප්‍රොසීඩියර්ස් ටික එකෙන් එක මේගොල්ලෝ කරගෙන යනවා. හොඳයි අපිට විශේෂ ප්‍රවෘත්තියකුත් ලැබෙන ආරංචියක් තියෙනවා. විශේෂ ප්‍රවෘත්තිය ඔබට දැනගන්නට ඒ අවස්ථාවේදී ඉඩකඩ ලැබේ. ඒකන අපි සාකච්ඡාව කරගෙන යන. දැන් මේ व्यसනයට මුහුණ දීමේදී ඔබේ කණ්ඩායමේ සමාජිකයන්ට මේ ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ඔබ ඔවුන්ට දී තිබෙන උපදෙස් මොනවාද? අතරමැසල මේ උපදෙස් කියන්නේ අපි day to day work අපේ තියෙනවා. අපි උදේ නැගිට වෙලා ඉඳන් ගත්තා නම් එහෙම හැමදාම මේගොල්ලන්ගේ අපිට මේක ගැන තාම ලොකු ඒ කියන්නේ මේක ගැන අපි හරියටම දන්නේ නැති හින්දා අපි අර බේසි සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරපු ඒවා සහ මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ අපි ගත්ත රටවල් 4ක සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන නිර්දේශ වලට අනුව උදේ ඉඳන් අපි ඒගොල්ලන්ගේ දවසට දෙපාරක් ඒගොල්ලන්ගේ උණ බලනවා. අපි රෙස්පොන්ඩන්ස්ලාගේ ඒගොල්ලන්ට හොඳ ආහාර වේලක් ගන්න හමුදාවේ විසින් සපයනවා. මොකද ඒගොල්ලන්ට පුළුවන් තරම් ඒගොල්ලන්ගේ නිදහස් කාලයේ ඒගොල්ලන්ට සාමාන්‍ය රෙස්ට් කරන්න ඒ කියන්නේ ඒගොල්ලන්ට ගිහිලා විවේකව ඉන්න
හුඟක් වෙලාවට සලසනවා. මොකද ඒගොල්ලෝ හැමතිස්සෙම අනිත් පැත්ත එක්ක අපි හුඟක් වෙලාවට කන්ටැමිනේට් කරන්නේ නැහැ. අනිත් බාහිර පුද්ගලයෙක් එක්ක. ඒගොල්ලෝ ඔපරේෂන් එකකට යන්න විතරක් ඒගොල්ලෝ ලෑස්ති වෙනවා. නමුත් ඒගොල්ලෝ ගිහිල්ලා ආවමත් ඒගොල්ලන්ගේ ඇඳුම් හරි විදිහට මම කිව්වා වගේ ඩිකන්ටැමිනේෂන් කරන්න ඕනේ. ඒ ඇඳුම් ඩිස්පෝස් කරන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට දැන් වැඩේ ඉවරයි කියලා ඇවිල්ලා හැමෙම ඒගොල්ලන්ට රෙස්ට් කරන්න අවස්ථාවක් නැහැ. නමුත් අපි ඩේ ටු ඩේ ඒගොල්ලන්ව බලන අපේ ගාව තියෙන හමුදාමය නීතිමාලාවක් තියෙනවා. ඒ කියන්නේ CBRN බලගණයට අයිති නීතිමාලාවක් සහ කරන්න ඕන ප්‍රොසීඩියර්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික කරන් යනවා. ඉතින් අපේ එහෙම ප්‍රශ්නයක් ඒ කියන්නේ මේ ඒගොල්ලෝ ඒ ඩේ ටු ඩේ වර්ක් ටික කරාම ඒගොල්ලෝ හුරු පුරුදු වෙලා තියෙන්නේ මේක දැන් අපි අවුරුදු 4ක වැඩි කාලයක් කරගෙන ගියේ හින්දා මේගොල්ලෝ හුරු පුරුදු වෙලා තියෙන්නේ මේ අපේ වැඩ ටික කරගෙන යන්න. දැන් අපි දන්නවා ශ්‍රී ලංකාව තුළ ප්‍රධානතම ස්ථානයක් ලෙස මේ ගුවන් තොටුපොළ ආරක්ෂා කර ගැනීම අපිට පැවරෙන වගකීමක්. එතකොට දැන් ගුවන් තොටුපොළ ආරක්ෂා කරගනිද්දී ගුවන් තොටුපොළ තුළ මේ ජීවාණුහරණ ක්‍රියාවලිය සිදු කිරීමේ වගකීම ගුවන් හමුදාවට සහ ගුවන් හමුදාවේ මේ CBRN පක්ෂාංගයට තමයි පැවරිලා තියෙන්නේ. දැන් අපි මේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ කටයුතු කෙරුණායි කියලා කතා කළා. නමුත් මේ ගුවන් තොටුපොළ ආරක්ෂා කර ගැනීම ජීවාණුහරණය කිරීමේ ක්‍රියාවලිය සහ ඒ වගකීම සිදු කරන්නේ කොහොමද කියලා අපි නේද දැනගන්න කැමතියි. ඔව් අසල දැන් අපිට ඉස්සලාම අපි පැසෙන්ජර්ස්ලා ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් එකක් ලංකාවට ආවොත් ගුවන් යානයක් ලංකාවට ආවොත් ඒ පැසෙන්ජර්ස්ලා අපි ඒගොල්ලන්ව ඩිස්ඉන්ෆෙක්ට් කරනවා නැත්නම් අපි ඩිකන්ටමිනේෂන්ස් කරනවා. ඒක අපි වෙනම ඒරියා එකක්. ඒ කියන්නේ වෙනම තැනක් අපි ඒකට හදාගෙන තියෙනවා. එතනදී ඒගොල්ලන් ඩිකන්ටමිනේෂන් එකට ලක් වෙනවා. ලක් වෙනවා. ඊට පස්සේ අපි පළවෙනිම කරන්නේ ඒගොල්ලන්ගේ උණ තත්ත්වය බලලා. මොකද මේ කොරෝනා COVID-19 කියන එකට අපිට පළවෙනි සිම්ප්ටම් එක, ඒ කියන්නේ හඳුනා ගැනීම තියෙන්නේ උණත් එක්ක. සහ කැස්ස සහ සෙම්පතිස්යාවත් එක්ක. එතකොට ඒකට අපි ඒක බලනවා. ඊට පස්සේ අපි ඒගොල්ලන් අපේ ක්‍රියාදාමයක් තියෙනවා. ඒගොල්ලන් ක්වොරන්ටයින් සෙන්ටර් එකට යන්න ඉස්සෙල්ලා එන මගින් ඊට අමතරව අපි ගුවන් යානා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ වෙනත් ගුවන් යානා තියෙනවා නම් ඒ ගුවන් යානා ටික ඩිස්ඉන්ෆෙක්ට් කරනවා. ඒ කියන්නේ ඩිකන්ටමිනේෂන් කරනවා. ඊට අමතරව කටුනායක ගුවන් තොටුපළේ තියෙන ඒ කියන්නේ arrivals departure කියන පරයන්ත දෙක ඒගොල්ලන් අපේ ඊට අමතරව ලංකාවට බඩු බාහිරයක් දෙනවා, කාගෝ එනවා. ඒතකොට ඒ කාගෝ තියෙන තැන් අපි ඩිස්ඉන්ෆෙක්ට් කරනවා. ඊට අමතරව මේ ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය ගුවන් යානය ඇතුලේ සිදු කරන කාරණාත් අපිට දර්ශන හැටියට දකින්න පුළුවන්. ඒ 330 කියන ගුවන් යානයක් ඒක ඩිස්ඉන්ෆෙක්ට් කරන විදිය. ඉතින් මේ අවස්ථාවට අපිත් එක්කම සහභාගී වෙනවා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවරයෙක් අපිත් එක්ක ඉන්නවා. ඒක කරගෙන යන අවස්ථාවලදී ඉතින් ඒකේ හැම ඒ කියන්නේ අපි කියන හැම කොක්පිට් එකේ තියෙන හැම ස්විච් එකක්ම අපි බොහොම ඉවසිල්ලෙන් කරන්න ඕනේ. මොකද ඒක මගින් ගෙනියන යානයක්ින්ද. ඉතින් ඒ අවස්ථාව මේක කරන වෙලාවට ඉතින් හැමතිස්සෙම අපිත් එක්ක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවරයෙක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් මේක හැම ගුවන් යානයක් ලංකාවට එන හැම අවස්ථාවෙදීම මේ ටික කරනවා. ඊට අමතරව කාගෝ ඒ කියන්නේ බඩු බාහිරාදී එනවා මේ ගුවන් යානවලින්. ඒවත් අපි ඩිකන්ටමිනේෂන් කරන්න ඕනේ. මොකද එක එක රටවල් වලින් එන හින්දා ඉතින් ඒ ටික කරනවා. ඊට අමතරව කාගෝ විලේජ් එක. මේ කාගෝ දාගත්ත බහලුම් මැදිරි තියෙනවා කටුනායක ගුවන් තොටුපොළේ. ඒ මැදිරි කරන්න ඕනේ. දවසක් හැමදා ඒ කියන්නේ මේ උදේවර පටන් ගත්ත දවසේ ඉඳන් දවසක් කර දවසක් අපි ඒ කියන්නේ ගුවන් තොටුපොළ ජීවාරණය කරගෙන යනවා මේ වෙනකොට. දැන් අපි දන්නවා ගුවන් හමුදාව ඇතුළු සියලුම හමුදාවන් ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා සූදානමින් ඉන්නේ. දැන් මේ තත්ත්වයටත් ඉතාම හොඳින් මුහුණ දුන්නා ඒ සූදානම නිසා, පෙර සූදානම නිසා. දැන් අපි දන්නවා හදිසියෙවත් මේ තත්ත්වයේ හෙට දවසේ කිසියම් තවදුරටත් මේක පැතිරීමක් අවදානමක් ආදී දේ වර්ධනය වුණොත් ඔබ පක්ෂාංගයේ සිටින්නේ සමාජිකයින් සීමිත පිරිසක්. ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා මොන වගේ සැලසුම්ද අරගෙන තියෙන්නේ? දැනට 50ක වගේ පිරිසක් සහ නිලධාරීන් 6 දෙනෙක් අපේ ගාව දැන් සේවය කරනවා. නමුත් මේ වෙනකොට අපි 250 300 මේ වෙනකොට අපි පුහුණුවීම් කරලා ඉවරයි. ඒ කියන්නේ මේ අවස්ථාවට COVID-19 කියන අවස්ථාවට අපි අපේ කඳවුරු වල හැම කඳවුරක්ම පාලනය කරගන්න පුළුවන් මට්ටමේ පිරිසක් අපි පුහුණුවීම් කරලා ඉවරයි. ඉතින් ඒකෙදී අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. මොකද හුඟක් වෙලාවට මේ පුහුණුවීම් ලද කොටස 300-400කට වැඩි අපි දැන් පුහුණුවීම් ලැබලා
එතකොට මේ ගැන අවබෝධයක් දීලා හැම ගුවන් හමුදා කඳවුරකටම ගිහිල්ලා අපි පුහුණුවීම් කරලා ඒගොල්ලන්ට ප්‍රායෝගික පාඨමාලාවල් කළා. ඒ හින්දා අපිට මේක දැන් අපි පක්ෂාංගයක් විදිහට දැන් අපි තිබ්බ තත්ත්වයට වඩා ගොඩක් ලොකු විදිහට පිරිසක් අපිත් එක්ක එකව වෙලා ඉන්නවා. ඒතර මේකට වෛද්‍ය කණ්ඩායම් වෙනම පුහුණුවීම් ලැබලා ඒතර මේකට ඉන්නේ ඉංජිනේරු කණ්ඩායම් වෙන විදිහට ඒගොල්ලන්ගේ ඇඳුම් අපේ අඳින PPEs මහන එක එතකොට අපිට පාවිච්චි කරන මාස්ක් එක මහන එක එතකොට සොලියුෂන්ස් හදන විදිය ඒගොල්ලෝ දැන් ඔක්කොම ගොන්න හමුදාව ඇත්තටම එක ටීම් එකක් විදියට ගොඩක් එකව වෙලා ඉන්නේ අපිත් එක්ක. ඒ කියන්නේ දැන් අපිට අපහසුයක් නෑ මොකද අපේ ඔක්කොම අපිට ආඩම්බරයක් තියෙන අපේ නිපැයුම් තමයි අපි ඔක්කොම පාවිච්චි කරන්න කියලා. දැන් ඔබතුමන්ට දැන් අපේ සාමාන්‍යයෙන් මොකක්ද අත්දැකීම සහ මොකක්ද මේ ඔබතුමන්ගේ අදහස දැන් මේ වගේ ජීව විද්‍යාත්මක කාරණාවක් පිළිබඳව ව්‍යසනයක් පිළිබඳව අපේ රටේ ජනතාවගේ සාමාන්‍ය ජනතාව තුළ තිබෙන දැනුම සහ අවබෝධය පිළිබඳව අසල මේක ඇත්තටම අවුරුදු 2000කට විතර උඩ ඉඳන් එන ප්‍රශ්නයක් මම මේක අපිට කියන්න බෑ මේක මොන වගේ එකක්ද කියලා මෑන් මේඩ් මිනිස්සු විසින් හදපු එකක්ද නැද්ද කියන එක කියන්න බෑ. නමුත් ඉස්සර ඉඳන්ම අපි තිබ්බ ස්මෝල් පොක්ස් වගේ එකක්. ඒතකොට මිනිස්සුන්ව සර්ප විස ගෙනල්ලා දානවා එක්කෝ ස්මෝල් පොක්ස් වගේ සරම්ප වගේ හැදිච්ච එකක් ලොකු කෙනෙක්ට අපි බ්ලැන්කට් එකකට දාලා ප්‍රදානය කරන තෑග්ගක් විදියට නැත්නම් මැරිච්ච බොඩි එකක් ඒ පැත්තේ ඉඳන් මේ පැත්තට යුදමේ වාතාවරණයට ලෙඩක් හදලා දානවා. මේක ඉතිහාසයේ ඉඳන් එන එකක්. නමුත් මේකේදී පාවිච්චි කරපු බොහොම අමානුෂික උපක්‍රම වල එකක්. එතකොට දැන් මේකට අපි මම අර ඉස්සලා කිව්වා වගේ අපි දන්නේ නැහැ මේක මිනිස්සු විසින් හදපු එකක්ද නැද්ද කියන එක අපි තාම දන්නේ නැහැ. නමුත් මේකට අපි ඒ කියන්නේ මේකට දැන් කොවිඩ් කියන එකට අපි දැන් ඇත්තටම ගොඩක් වෙලාවට අපි පටන් ගත්ත දවසේ ඉඳන් මේ වෙනකම් බලුවොත් අපි ලොකු සැලසුමක් අපේ ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදාපතිවරු ලොකු ඒක සෞඛ්‍ය සේවයේ ඉන්න ඉහළ නිලධාරීන් ලොකු කැපවීමක් කරලා මේ වෙනකොට ඒක අපිට මම දන්න විදිහට අපිට අවනත කරගන්න පුළුවන් තත්ත්වයක අපි ඉන්නවා කියන එක තමයි අපිට ඒ කියන්නේ සංඛ්‍යා දත්ත ලේඛන වලින් ඇඟිගෙන යන්නේ. දැන් නිරෝධායන මධ්‍යස්ථාන මේ කටයුත්තේ අපි වහා සූදානම් කළා. ඒකට ත්‍රිවිධ හමුදාව අනුපමේය දායකත්වයක් ලබා දුන්නා. ඊටාම වේගෙන් මේ කටයුතු වලට අනුගත වෙන්න රටක් ඇදියට අපිට පුළුවන් උනේ ඔවුන්ගේ හයිය හින්දාමයි. ඒක අපි කෘතවේදීව කියන්නටම ඕනේ. එතෙන්දී ගුවන් හමුදාවටද නිරෝධායන මධ්‍යස්ථාන සහ ඒ වගකීම් කිහිපයක් පැවරෙනවා. ඒවායෙහි මේ CBRN පක්ෂාංගී ක්‍රියාකාරීත්වය කොයි වගේද? දැනට අසල අපි නිරෝධායන මධ්‍යස්ථාන 5ක් පටන්ගෙන තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ඉරණමඩු වල තියෙන කඳවුර, මුලතිව් කඳවුර, පලාලි කඳවුර සහ වන්නි කියන කඳවුර 4 සහ වැලිසර දැනට තියෙන ලයරෝහල. ඉතින් ඒ වගේ හැම කඳවුරකම CBRN ඒ කියන්නේ මගේ බටපිරිස් ගුවන් බටයින් දාලා ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ කාර්යභාරය ඒ යන ඉන්න තැන ඩිස්ඉන්ෆෙක්ට් කරන ඩිකන්ටැමිනේෂන් කරන්න. නමුත් අපි සිම්ප්ටම්ස් තියෙන අපිට පොසිටිව් වෙච්ච කොවිඩ් ආසත්තිකෙක් ඉන්නවනම් ඒගොල්ලෝ අරන් යන ස්ටාෆ් එක ඒගොල්ලන් අරන් යන ඇම්බියුලන්ස් එක එතකොට ඒගොල්ලෝ පාවිච්චි කරපු බඩු බාහිරදී ඒවා ඔක්කොම අපි ඩිකන්ටැමිනේෂන් කරන්න හැම ඒ කියන්නේ ක්වරන්ටයින් සෙන්ටර් එකකටම 4 දෙනෙක්ගෙන් කණ්ඩායමක් දාලා තියෙනවා. එතකොට දැන් ඒවායේ දායකත්වයට දැන් ඇත්තටම කියනවා නම් මේ කටයුතු වලට දැන් හමුදාව සූදානමින් සිටියා. ඔබතුමන් හැම මොහොතකම කිය අපි හැම දෙයකම සූදානමින් හිටියයි කියලා. නමුත් දැන් මේක කිසියම් ආකාරයක අලුත් අත්දැකීමක් වුණා ගුවන් හමුදාව ඇතුළු සියලු අපේ ත්‍රිවිධ හමුදාවන්ටම. දැන් ගුවන් හමුදාවේ අපේ සමාජික පිරිස මේ පක්ෂාංගයේ කණ්ඩායමේ කැපකිරීම ඔබතුමා කොහොමද අගය කරන්නේ මේ වෙලාවේ මේකට ඔවුන් තුළ තියෙන හැඟීම කැපවීම? නැසල ඒක දැන් අපිට අර අලුතෙන් එන මේකක් නෙමෙයි. අපි ඇත්තටම හමුදාවක් කියන්නේ හැමදෙස්සම පුහුණුවීම් වල යෙදෙන කට්ටිය. ඉතින් පුහුණුවීම් වල යෙදෙනවා කියන්නේ අපිට එන අභියෝගයේ එච්චර මේ අමාරුවක් දැනෙන්නේ නැහැ. ඉතින් අපි හැමදෙස්සම ට්‍රේනින් කරා. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ට්‍රේනින් කරා. ඒ කියන්නේ රටවල් සමග ට්‍රේනින් කරා. ඊට පස්සේ අපි රෑඩ් දවල්ක් නැතුව ඇත්තටම ට්‍රේනින් වල ගියා. ඒ ට්‍රේනින් වල ප්‍රතිඵලයක් හැටියට මට පේන්නේ අපිට එච්චර ලොකු මේක කියන්නේ ලොකු අපිට අභියෝගයක්
බවට පත් වුණේ නැහැ. පත් වුණේ නැහැ. අපේ මේකේ තියෙන මේකේ කළ යුතු දේ අපි හරි විදියටම කරා. ඒ කියන්නේ ඒක පොඩ්ඩක්වත් අපි chance එක ඒ කියන්නේ මිස් කරගන්න try කරේ නැහැ. ඉතින් මේ තියෙන ගයිඩ්ලයින් ටිකද සෞඛ්‍ය අපේ ගුවන් හමුදාවේ අධ්‍යක්ෂක සෞඛ්‍ය සේවාතුමා සහ අපේ ඉන්න වෛද්‍යවරු ඒගොල්ලොත් අපිට ගොඩක් උදව් කරා. ඒ කියන්නේ මේවා මේකට මේ දේවල් කරන්න ඕනේ මේ දේවල් ඒගොල්ලන්ගේ දැනුමත් අපේ ගාවට ගත්තා. අපි ඒවත් එක්ක අපිට ලොකු තාමත් අපි කරගෙන යනවා. ඉතින් ලොකු අභියෝගයකට මුණ පාන්න ඕනේ. මොකද ඒක මම දකින්න අපේ පුහුණු වීම වල තියෙන දෙයක්. විශිෂ්ටත්වය. දැන් අපි සාමාන්‍යයෙන් ලෝකයේ මේ වසංගතේ ව්‍යාප්ත වෙලා තිබෙන විදිහ දියුණු රටවල් පවා අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන ආකාරය අපි යම් ප්‍රමාණයකට මෙය මැඩපවත්වාගෙන සිටින ආකාරයත් එක්ක දැන් මේ කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවේ මේ වර්තමාන තත්ත්වය ඔබතුමාගේ ඇහින් ගුවන් හමුදාවේ ඇසින් බලද්දී ජනතාවට මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම අසල ජනතාවට කියන්න තියෙන අර අපේ සෞඛ්‍ය සේවා නිලධාරීන් නැත්නම් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු ඒගොල්ලෝ දෙන උපදෙස් අකුරටම පිළිපදින්නේ. මොකද මේක ඇත්තටම ජනතාව තමයි ලොකු කාර්යභාරයක් කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ගේ ඇතුළට වෙලා ඒගොල්ලෝ අපිට සහයෝගයක් දක්වලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට කියන්න තියෙන අර සෞඛ්‍ය උපදෙස් හරි විදිහටම පිළිපදින්න. මොකද ඒ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් තමයි අපි අපේ අනාගතයේ සාර්ථක වෙන්නේ. ඉතින් ඒ විදිහට ගියා නම් අපිට මේක ඉක්මනින්ම මේ ව්‍යසනයෙන් කියන්නේ නවතින්න පුළුවන්, බේර ගන්න පුළුවන් අපේ රට. දැන් බොහෝ වෙලාවට දැන් මේ වගේ ඔබේ CBRN පක්ෂාංගය දැන් අපි දන්නවා රූපවාහිනී සංස්ථාව, ගුවන්විදුලි සංස්ථාව, කොටුව, දුම්රියපළ, බස් නැවතුම්පළ වගේ විවිධ තැන්වල මේ ක්‍රියාන්විතයේ මේ ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ජීවාණුහරණ ක්‍රියාවලින් සිදු කරා. දැන් කොහොමද මේ අනිකුත් යුද හමුදාව, නාවික හමුදාව ආදී මේ සියල්ල සමග සම්බන්ධීකරණයෙන් මේ තැන් තෝරා බේරා ගන්න වෙන් කරගන්නේ? නෑ ඒක අසල අපිට ගුවන් හමුදාපතිතුමාගේ සහ අපේ මුලස්ථානයෙන් අපිට දැනුම් දෙනවා. මේක අපේ මොකද අපි ඒක ඒ කියන්නේ ගුවන් යාන ආශ්‍රිත දෙයක් නම් ඒක ගුවන් හමුදාවට ලේසි සහ පහසුයි. මොකද ඒකට ඇඩ ගැහිලා තියෙන්නේ. ඉතින් අපි උදාහරණයක් ගත්තොත් එහෙම වරායක තනක් නම් ඒක නාවික හමුදාවට ඒක ඇඩ ගැහිලා තියෙන්නේ. ගොඩබිම් ඒක ත්‍රිවිධ හමුදාවේ තියෙන ඒකට පොඩි ඒ කියන්නේ ඒක කරගෙන යීමේ පහසුවක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඇඩ ගැහිලා තියෙන්නේ. ඉතින් ගුවන් හමුදා මුලස්ථානයේ අපිට දෙන ඕනම දෙයක් කරන්න අපි මේවා කරලා තියෙනවා. ඒ කියන්නේ බැඳිලා ඉන්නවා. ඉතින් ගුවන් හමුදා මුලස්ථානයෙන් අපිට දැනුම් දෙනවා මේ අවස්ථාව මේ විදිහට කරන්න, මේ අවස්ථාව මේ විදිහට කරන්න කියලා. දැන් අපි දන්නවා මේ ඒ විශේෂඥ භාවය අනුව ගුවන් තොටුපළ, ගුවන් යාන ආදී දේවල් වල විස බීජ හරණය සිදු කරලා ඉන්න අනතුරුව ඒ Tamanගේ තිබෙන කණ්ඩායමේ ධෛර්යතාවය අනුව රටේ අනිකුත් අවශ්‍යතාවයන් ඉටු කරන්නටත් ඔබ කණ්ඩායම මැදිහත් වෙනවායි කියලා. දැන් අපි විශේෂයෙන්ම මේ අපේ කොවිඩ් වසංගතය බැඩලීම සඳහා ගත් ක්‍රියාමාර්ගවලදී අපේ රටේ මිනිස්සුන්ගේ අර ඔබතුමන් එක්තැනක සඳහන් කළා අපි හරි බොහොම කැපකිරීමක් කළායි කියලා. මෙතන මිනිස්සුන්ගේ කැපකිරීමත් එක වචනකින් හරි අගය කරනවා නම් අපි කැමති මේ තත්ත්වයට මුහුණ දීමේදී. ඔව් අසල මම කිව්වා වගේ මේ අතරම අපි රාජකාරී කරගෙන යනකොට අපිට ගොඩක් කැපවීම කරේ මහ ජනතාව. ඒගොල්ලන්ගේ ගෙවල් ඇතුළට වෙලා ඉඳලා අපිට ලොකු සහයෝගයක් පළ කරා. ඉතින් ඒකෙන් තමයි මේක ගොඩක් අපිට කරගෙන යාමට පහසු වාතාවරණයක් උදා වුණේ. ඉතින් ඒ හින්දා මම හිතනවා මේක අපිට ඉදිරියේ අපිට හොඳින් මුහුණ දෙන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ වෙන ස්තුතිවන්ත වෙනවා ඔබතුමන් බොහොම වෙහෙසකර කාර්යයක සහ ඊටාම තීරණාත්මක වටිනා කාර්යභාරයක යෙදিলা ඉන්න කණ්ඩායමකට අනදෙන කාර්ය සිදු කරන්නේ CBRN පක්ෂාංග ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හි අනදෙන නිලධාරී වින් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා මහත්මයා සමග තමයි අපි සාකච්ඡා කළේ. ඔබතුමන්ට ස්තුතියි. ආයුබෝවන්. අපි